නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ කුද්දක නිකායට අයිති උදාන පාළියේ දේශනාවක් බාහිය සූත්‍රය. ඔබ අහලා තියෙනවා බාහිය දාරුචීරිය ගැන. උන්වහන්සේගේ ජීවිත කතාවත් අපි මේකෙදි දැන සිටීම හොඳයි. පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ මීට අසංකේය කල්ප ගානකට පෙර වහා ධර්මය අවබෝධ කරන භික්ෂූන්ගේ අගතනතුරු දැකලා ඒකට ආසාවෙන් පින් කරගෙන ආපු කෙනෙක්. එහෙම ඉද්දී එක්තරා අවස්ථාවක මෙයා උපන්නා වැද්දෙක් වෙලා. දැන් බලන්න මේ සසරේ හැටි. ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගාව තිබුණා පූජා කරලා කවුරු හරි කෙනෙක් වස්ත්‍රයක් සිවුරක්. මේකට ලෝභ හිතිලා අර පසේ බුදුරජුන්ට විදලා ඒ සිවුර අරගෙන. එතකොට බොහෝ කල් ඒ නිසා සංසාරේ නිරේවැටිලා දුක් විඳලා ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයේ මනුස්ස ලෝකේ උපන්නා. කාශ්‍යප බුද්ධ ශාසනේ මහාන වෙන්න ලැබුණා. ඒතර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා හිටිය භික්ෂුන් වහන්සේලා 7 නමක් කල්පනා කළා අපිට මෙහෙම ඉඳලා වැඩක් නැහැ. මේ පිරිහීගෙන යනවා. අපිවත් මේකෙන් ඈතර වෙන්න වීරියක් ගන්න ඕනේ කියලා කල්පනා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටපු රන්වන් මහා සෑයට වන්දනා කළා. වනාන්තරයට පිටත් වුණා. කී නමක්ද? 7 නමක්. පිටත් වුණාම දැක්ක උස ගල් කන්දක්. දැකලා කල්පනා කළා මේකට නගින්න පිළිවෙලක් නැහැ. අපි මේකට ඉනිමම් බැඳ නගිමු. නැගලා ඉනිමඟ තල්ලු කරමු කියලා. ඊට පස්සේ මේ 7 නම ඉනිමං බැද අර කන්ද මුදුනට නැගගත්තා. නැගලා ඉනිමඟ තල්ලු කළා. දැන් උන්වහන්සේලාට බහින්න බෑ. මේ ජීවිත පරිත්‍යාගයෙන් සතිපට්ඨානෙ වඩන්න ඕන කියලයි මේ 7 නම මේක කළේ. පළවෙනි දවසේම එක්කෙනෙක් කරහත්වයටපත් වුණා. 이르දි ප්‍රාතිහාරයේ සමග. ඊට පස්සේ ඊතුරු ස්වාමීන් වහන්සේලාට කිව්වා දැන් ඉතින් දානමාන ආදී ප්‍රශ්නයක් වෙන්නේ මම පින්දපාතේ ගිහිල්ලා දානි අරගෙන එන්නම්. උවහසෙල වළඳලා මේක මේ බණ භාවනා කටයුතු කරගෙන යන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා නෑ. මේ කොහොමද කරන්නේ? අපි තීරණයකට ඇවිල්ලායි මේ වැඩේ පටන් ගත්තේ කියලා. දෙවෙනි දවසේ තව නමක් අනාගාමී වුණා. උන්වහන්සේත් ඒකම කිව්ව එකග වුණේ නැහැ.
අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේලා තීර්ති ලැබුණා. උන්වහන්සේලා දෙනම පිටත් වුණා. එතකොට 5 නමක් වීරිය කෙරුවා මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්න බැරි වුණා. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. එතකොට අවුරුදු 1000 ගාණක් මේ මහානදම් පුරලා මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්න බැරි වුණා. හැබැයි අර අපේක්ෂාව අත්හැරියේ නැහැ. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියන අදිෂ්ඨානේ අත්හැරියේ නැහැ. කොච්චර අසාර්ථක වුණත් කොච්චර උත්සාහය ඵලගත්තේ නැතත් ඒ උත්සාහය අත්හැරියේ නැහැ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා 5 නමම කුසගින්නි සතිපට්ඨානයේ සීකර කර අපවත් වුණා අර කන්දේ. ඒ 5 නමම ගිහිල්ලා උපන්නේ දිව්‍ය ලෝකේ. 5 නමම කොහෙද උපන් ගිහින් දිව්‍ය ලෝකේ උපන්නා. ඔන්න දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන යුගයක් ආවා. එක එක්කෙනා චුත වෙවි මනුස්ස ලෝකෙ උපදිනවා දැන්. දැන් බලන්න අර පින විසින් ඒගොල්ලන්ව මෙහෙවනවා. එතකොට මේ මෙහෙවන්නේ කුමකින්ද? පිනකින්. අනේ මට දැන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදින්න ඕනේ කියලා කරන්න බෑ. ඒක පිනකින් වෙන්නේ. ඔන්න එක එක්කෙනා උපදිනවා. අර 5 දෙනා. ඔන්න උපන්න එක්කෙනෙක් කුමාර කස්සප. අනිත් එක්කෙනා දබ්බමල්ල පුත්ත. අනිත් එක්කෙනා සබිය පරිබ්‍රාජක. අනිත් එක්කෙනා සම්පති මහාමාත්‍ය. අනිත් එක්කෙනා බාහ්‍ය. බාහ්‍ය කියන රටේ උපන්න නිසා බාහ්‍ය කියන නම ලැබුණා. මෙයා බුද්ධ ශාසනය ගැන මුකුත් දන්නේ නැහැ දැන්. වෙලෙහෙල දාම් කරන කෙනෙක්. මෙයා කරන්නේ නැව්වල නැව් යන ඒ බඩු අරගෙන යනවා නැව්වලින්. ගිහිල්ලා වෙන රටවල් වලට ගිහලා විකුණගෙන ආයෙ එනවා. ඒතර මේ පාරේ මෙයා නැව් නැගලා යන්න ගියා. අතරමඟදී නැව කුණාටුවකට අහුවෙලා කැඩුනා. මෙයා ඉතින් මොකද කරේ? නැවේ ලී පතුරක් තිබුණා. ඒක බදාගෙන මෙයා හිටියා වතුරේ. මෙයාව පාවෙවි ආවා. ආවේ සුප්පාරක කියන පටුනට. ඒ කියන්නේ දැන් වර්තමානයේ ඒක බොම්බායේ තියෙන ඒ තමයි. එතකොට යොදුන් 100 ගාණක් දුරයි සැමත් නුවරට. දැන් මෙයා කිසි දෙයක් දන්නේ නැහැ. දැන් මෙයා ආව ඇඟේ වස්ත්‍රයක් නැහැ. ඒ ඔක්කොම මොහොදුපත් වෙලා. කන්නත් නැහැ. ඇවිල්ලා දැන් ජීවිතේ වේරුණා. දැන් මෙයා කල්පනා කළා මේ පළාතේ මිනිස්සු කොහොමද දන්නේ? මම හොරෙක් කියලා අල්ලගයින් දන්නේ. කල්පනා කරද්දී ගස්වල පතුරු තිබුණා. මේ පතුරු වැල්පටවල වලින් ගැට ගහගෙන පතුරු පොරව ගත්තා. දැන් කන්න ටිකක් හොයාගන්න ඕනේ. ඒ කිට්ටුව තියෙනවා මිනිස්සු වැඳුම් පිදුම් කරන ගහක්. ඒ ගහ ළඟ තිබුණා මිනිස්සු පූජා කරලා ගියපු ඒ වාජන වල තැටි. ඒ තැටියක් අරගෙන ගමට ගියා. ගම්මු දැකලා හරි සංවේගයටපත් වුණානේ. මේ මෙතුමාට වස්ත්‍රයක් නැහැ. මේ දරපතුරු වලින් ඇදලා තියෙන්නේ. මිනිස්සු සංවේගයටපත් වුණා. හිතුවා මේ නම් බොහොම මේ කෙලස් තවන කෙනෙක් කියලා මිනිස්සු ආහාර පාන වලින් සංග්‍රහ කරලා කිව්වා ඔබ වහන්සේ ඔහොම ඉන්න එපා අපි වස්ත්‍ර දෙන්නම් කියලා. ඒකට මිනිස්සු මෙයාට තේරුණා මිනිස්සු පැහැදුනා මේකට. මිනිස්සු පැහැදුනා. මේක මිනිස්සු පිළිගන්නවා රූක්ෂ ප්‍රතිපදාවක් කියලා. මෙයා තීරණය කළා මම මේකෙම ඉන්නවා මේක මගේ ආරස්සාවටත් හොඳයි කියලා. ඊට පස්සේ දැන් ඔන්න මිනිස්සු දානමාන ආදී මෙයාට දෙන්න පටන් ගත්තා. මෙයා අර මිනිස්සු වැදුම් පිදුම් කරපු අර ගහ තියෙන්නේ. ඒ ගහ ළඟට වෙලා දැන් මෙයා හිටියා. දැන් මිනිස්සු වස්ත්‍ර ගෙනල්ලා දෙනවා. මෙයා කියනවා පින්වත එපා. දැන් ටික ටික මිනිස්සු අතර පැතුරුනේ මොකද්ද? මේ කිසි වස්ත්‍රයකට ආස නැති. එතකොට ගහක් කොලක් කුටියකට ආස කුටියක් ඇතුලේ ඉන්නේ නැති. උදිකලාව ඉන්න කෙනෙක් කියලා මෙයා ගැන දැන් පැතිරුණා. දැන් බලන්න මෙයාගේ මේ දෛවය දැන් මෙයාගේ මේ තියෙන අවසාන ආත්මේ. අවසාන ආත්මේ මෙයාට සිවුරක් ලැබෙන්නේ නැහැ.
දැන් බලන්න අර විපාකේ ආපු තැන. දැන් කාශ්‍යප බුද්ධ කාලේ මහාන වෙන්න සිවුර ලැබුණා. හැබැයි සසර දුකින් මිදුන්නේ නැහනේ මාර්ගඵල ලැබුණ නැති ආත්මෙනේ. දැන් මෙන්න නිවන් අවබෝධ කරන ආත්මෙට දැන් මේ ඇවිල්ලා ඉන්නේ. දැන් මෙයාට අරක විපාක දෙනවා. දැන් බලන්න කොච්චර භයානකද මේ සසරේ ස්වභාවය. දැන් මෙයාට වස්ත්‍රයක් පොරවන්න දැන් හිතෙන්නේ නැහැ. දැන් මෙයා දරපතුරු වලින් වස්ත්‍ර පොරවගෙන ඉන්නවා දැන්. දරපතුරු වලින් පොරවගෙන ඉඳි සැපක් තිබේද? නිකං ගොරෝසු එකක් කැණුනොත් එහෙනම් අපිට කොච්චර අමාරුදුනේ. එතකොට මේ දරපතුරු වලින් වස්ත්‍රයක් පොරවගෙන ඉන්නවා කියන්නේ සැපක් විඳලා නැහැ. එතකොට බලන්න මේ ගැන දැක්ක දැන් මෙයා අවසාන ආත්ම භාවයේ කියන කාරණේ බුදුරජාන් වහන්සේ දන්නවා. සමහරට මෙයාගේ මෙයාත් එක්ක මහානදම් පුරුපය දැන් ඉන්නවනේ එක්කෙනෙක් ඉන්නවා බ්‍රහ්ම ලෝකේ කාශ්‍යප බුද්ධ කාලේ හිටපු. උන්වහන්සේ දන්නවා. සමහර විට තවත් දැනගන්න අය ඉන්න පුළුවන්. එතකොට මම හිතන්නේ අනිත් ඔක්කොගෙම ජීවිත විනාශ වෙන්නත් මොහොතේදී මෙයා විතරක් බේරිලා ගොඩ එන්නත් මෙයාගේ පින තමයි උදව් කළේ. දැන් මෙයා දවසක් තනියම භාවනා කරනවා දැන්. නිකන් ඉන්නෙත් නෑ නේ. ඉතින් මේ පොඩ භාවනාවක් කරනවා ඇති. ඒ මිනිස්සු හොඳට සලකනවා. සලකද්දී භාවනා කරද්දී කල්පනා කළා මෙයාට හිතුණා මේ ලෝකෙ මිනිස්සු මට හොඳට සලකනවා. එහෙනම් මමත් රහතන් වහන්සේ නමක් වෙන්නේ නැති. රාහත් මගට බැසගත්තු කෙනෙක් වෙන්නේ නැති කියලා හිතුණා. එතකොට මෙයාගේ ඥාති දෙවි කෙනෙක් මෙයා ඉදිරියේ පෙනී හිටියා. පෙනී හිටලා කියනවා බාහිය ඔබ රහත් කෙනෙක් නොවේ. කියන නේව කෝත්වම් බාහිය අරහා බාහිය නුඹ රහතන් වහන්සේ නමක් නොවේ. නාපි අරහත් මග්ගං වා සමාපන්නෝ අරහත් මාර්ගයට ආපු කෙනෙක්වත් නොවේ. සාපිතේ පටිපදා නත්ති යාවවාත්වං අරහ අස්ස අරහත් මග්ගං වා සමාපන්නෝ යම් ප්‍රතිපදාවකින් අරහත් වෙනවාද අරහත් මාර්ගයට බැස ගන්නවාද ඒ ප්‍රතිපදාවවත් නුඹට නෑ කියනවා. වර්තමාන කෙනෙකුට කිව්වනම් දෙවියා මට බැන්නා කියාගෙන ඇයි දැන් අවවාදයක් කළාම අද කියන්නේ මොකද්ද? එයාට බයිනවා කියලා. යාන්තම් කරුණක් පෙන්වා දුන්නත් කියන්නේ දැන් බයිනවා කියලානේ. එතකොට බලන්න දැන් වර්තමාන කෙනෙකුට දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්නුවොත් ඊට පස්සේ කියන්නේ මතක් කර දෙපොයි දෙවිවරුගෙන ඔව් මටත් බැන්න කියලා. මොකද ඒ විදිහට තමයි අද මිනිස්යාට ඒ අර හරිදීපවා ගන්නේ නුහුරට. බලන්න බේන්කදී එහෙම කලබලයක් මෙයාගේ. දැන් ඇයි මෙයා දැන් මිනිස්සු ගොඩාක් සලකනවා. මෙයාට ලාභ සත්කාර ලැබෙනවා. එහෙම තීදී දෙවියෙක් කරම කිව්වහම ලාභ සත්කාරම ඉලක්ක කරගෙන නම් හිටියේ ෂොක් එක වදිනවා. දැන් යාගේ බලාපොරොත්තු තියෙන්නේ මේ ලාභේ විතර නම්. දැන් යා ලාභේ මත් වෙලා මේක කිව්වනම් ෂොක් එක වදින්නේ නැද්ද? ෂොක් වදිනවා යාට. දැන් මේකේම වුණේ නැහැ. දැන් මෙයා කලබල වුණේ නැහැ. මෙයාට හිතුණා දැන් කියනවා නුඹ අරහත් කෙනෙක් නෙවෙයි. නුඹ අරහත් මාර්ගයට ආපු කෙනෙකුත් නෙවෙයි. යම් මාර්ගයකින් අරහත් වෙනවාද ඒ මාර්ගය නුඹ දන්නේ නැහැ. යම් මාර්ගයකින් අරහත්වයට යමකින් පැමිණෙනවාද ඒක නුඹ දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මට මතකයි ඉස්සර ඒක දවසක් අම්මා කෙනෙක් ආව මගේ ළඟට ඇවිල්ලා මට කිව්වා ස්වාමීනි මම දැන් කොයි ඵලයේද ඉන්නේ? මං කොහාට මොන ඵලයක්වත් නැහැ ඔය කතාවෙන් තේරෙනවා. මටත් බැන ගියා. එතකොට ඒ මොකද හේතුව? එතකොට ඒකෙන් මොකක්ද අපි තේරුම් ගන්න ඕනේ? මේ බලාපොරොත්තු වෙන එතකොට මොකද්ද? පිළිගැනීමක්. ඒ පිළිගැනීම ආйти ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලටයි. එතකොට මේ පිළිගැනීම නොලැබෙනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට එතන කවදාවත් ප්‍රඥාවකට ඉඩක් නැහැ. නුවණ දියුණු වෙන්න ඉඩක් නැහැ. නුවණ දියුණු වෙන්න ඉඩ තියෙන්නේ අර නිදහස්ව අවංකව කල්පනා කරන කෙනාටයි. දැන් මුන්නහසිත මේ වරදිනවා නේ.
වරදුනාට යම්කිසි අවංකකමක් පිළිහිටලා තියෙනවා. ඒ අවංකකම තමයි මෙතුමාට උදව් කරන්නේ. ඇයි මේ කල්ප ගාන පෙරුම් පිරු චරිතයක්. දැන් නොයේ හැලහැප්පිලි වලට භාජනය වෙලා ආත්මභාව ගානක් මහාන වෙලා මහාන්දම් පුරලා මාර්ගඵල අවබෝධය අපේක්ෂාවෙන් ඔය ඇතරේ සමහර අවස්ථාවල තමන්ගේ ඇති මහා හානි සිද්ධ වෙලා තමන්ටම ඉතින් එහෙම චරිතයක් මේ ඉන්නේ. එතකොට බාහිය අහනවා දෙවියන්ගෙන් අහනවා නේ දෙවිය. එතකොට මේ දෙවියන් සහිත ලෝකේ අරහත්ත්වයටපත් වූ කෙනෙක් හෝ අරහත් මාර්ගයට පැමිණිච්ච කෙනෙක් ඉන්නවාද? දැන් බලන්න මෙයාට කොච්චර තියෙන්න ඕනේද කලබල නැති හිතක්. ඒ වගේ ඇහුවම තාමසි මුකුත් දන්නේ නැහැ. තාමසිට මුකුත් නැහැ කියලා කිව්වහම එයාට කලබල වෙන්නේ නැතුව නේ. එයා දැන් පලාතේ ප්‍රසිද්ධ චරිතනේ. කලබලයක් වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ අහන්න එයා කොච්චර බුද්ධිමත් කෙනෙක්ද? නැත්තම් බැන්නා කියාගෙන යන්නේ. ඒ පලාතක් දාලයි දෙවියා මාව දැක්ක මං වෙන පලාතකට යනවා. එහෙමනේ වෙන්නේ. එතකොට මේ දෙවියා කියනවා බාහ්‍ය උතුරු ජනපදවල තියෙනවා ශ්‍රාවස්ති කියලා නගරයක්. ආනේ නගරේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ රහතන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ අරහත්ායච ධම්මං දේශේති. රහත් වීම පිණිස දහම් දේශනා කරනසේක කිව්වා. දැන් බලන්න දෙවියන් අතර කොච්චර භාග්‍යතුන් වහන්සේ ගැන දන්නවාද? අවබෝධයක්ද? එතකොට දැන් එහෙමනම් දෙවි මිනිසුන් අතරේම ප්‍රචලිත කාරණයක් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිකලෙස් කියන කාරණය. එතකොට දැන් බලන්න දැන් අපි මිනිස්යන් අතර අපි ගත්තොත් මිනිස්සු වර්තමාන මිනිස්යන් අතරත් ප්‍රචලිත නැහැනේ. දැන් ඉදත් මිනිස්යන් අතර ප්‍රචලිත වුණේ අඩු වෙන්නේ. දැන් බාහියට මිනිස්සු රහත් කී වැන්දට මිනිස්සු දන්නේත් නැහැ නේ. බාහිය දන්නේත් නැහැ. මේ වගේ ඉන්දියාවේ ඉන්දියාවේ කේරළේ මිනිස්සු මගෙන් අහලා තියෙනවා මේ බුද්ධ කියන්නේ කවුද? ඕගොල්ලන්ගේ රටේ කෙනෙක්ද? මගෙන් ඒව දවසක්. ඒක තේරුම මොකද්ද? මේ මිනිස්සු මිනිස්යන් අතර එච්චර යන්නේ නැහැ. දෙවියන් අතර මේකක් දෙවියන් අතර චිර ප්‍රසිද්ධයි. බොහෝ දෙනෙක් සියලු දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ ගැන දන්නවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඉන්නවා. ඉතින් මේ දෙවියා හෝඩුවාව කිව්වනේ. මොකද්ද හෝඩුවාව? උතුරු ජනපදවල ශ්‍රාවස්ති කියලා නගරයක් තියෙනවා. ආන්න ඒ නගරයේ වැඩ සිටිනවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නම් නිකලෙස් රහත්. උන්වහන්සේ නම් අරහත් වීම පිණිස ධර්මය දේශනා කරනවා. දැන් බලන්න ඉෂ්ට දේවතාවෙක් හිටපු එකේ වාසිය. පින් තියෙන කෙනාට ඉෂ්ට දේවතා අනුග්‍රහය ලැබෙනවා කියන එකට මේක හොඳ සාක්ෂියක්. ඇයි දැන් මෙයා නන්නත්තර වෙලා හිටපු වෙලාව. මොකෝවත් කරගන්න බැරුව තමනුත් නමග ගිහිල්ලා කර්ම විපාකයකුත් දායාද කරගෙන වස්ත්‍රයක් හඳින්න අවසානාත්මි පින නැහැ. නිරු වස්ත්‍ර ගොඩ බැස්සේ. යාන්තම් දරපතුරු ගහගෙන පටලෝගෙන ඇඟේ යොතාගත්තේ. හොඳටම අමාරුවට ඉන්න වෙලාවක් නේද? ඒ වෙලාවේ බලන්න පීඨ වෙච්ච හැටි. ඉෂ්ට දේවතාවෝ කියන අන්න එහෙම අයට. ඉතින් මෙයා මොකද කළේ? කල්පනා කළා දැන් හරියට මෙයාට හටගත්තා. හරි වේදනාවක් හටගත්තා හිතේ. අනේ මම මෙතිකල් හිතාගෙන හිතේ රහත් කියලා රහත් මගට පැමිණිච්ච කෙනෙක් කියලා එහෙම මොකවත් නැහනේ. රහතන් වහන්සේ ඉන්නේ සවැත් නුවරනේ. ඊට පස්සේ මෙයා පාන්දරින් පිටත් වුණා. සබ්බත් ඒකරත්ති පරිවාසේන හැමතැනම හිටියේ එක රැයයි. ඒ කියන්නේ දැන් පයින් යන්න තියෙන්නේ. මේකේ අපි විස්තරය අහලා තියෙන්නේ දේවානුභාවයෙන් ගමන කෙටි කළා කියලා. දේවානුභාවයෙන් බොහොම ඒ කියන්නේ දැන් නැත්තම් යොදුන් 120ක් විතර යන්න කියන්නේ තක්ම දහස් ගාණක්. ඒක මේ මාස ගාණක් යන
වැඩක්. ඉතින් මේක දවසකින් දෙකකින් මෙයා එතනට ගිහිල්ලා. ඊට පස්සේ මෙයා සවැත් නුවරට යනවා. ගියාම බොහෝම කලබලෙන් සවැත් නුවර ජේතවනාරාම හොයාගෙන යනවා. බොහොම කලබලෙන් යද්දී භික්ෂුන් වහන්සේලා සක්මන් භාවනාව කරමින් ඉන්නවා. එතකොට බාහ්‍ය දාරුචීරිය ගිහිල්ලා අහනවා අනේ ස්වාමීනි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහේද ඉන්නේ දැන් මං මේ උන්වහන්සේව බැහැ දකින්නයි ආවේ. එතකොට කියනවා මේ බාහ්‍ය භාග්‍යතුන් වහන්සේ ඇතුළු නුවරට වැඩියා පිණ්ඩපාත පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේත් ආහාර ටිකක් හොයාගෙන පිඬුසිඟා වැඩලා. ආයි බාහ්‍ය මොකද කළේ කලබලෙන් ජේතවනාරාමයෙන් පිටත් වුණා. පිටත් වෙලා දැන් පාර දිගේ දැන් පාරේ හැමතැනම භික්ෂුන් වහන්සේලානේ. පිණ්ඩපාතේ වඩින්න දහස් ගාණක් භික්ෂුන් වහන්සේලා පාරේ. දැන් පාර දිගේ හොය යනවා කවුද මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද කියලා යන මේ සූත්‍රය හරි ලස්සනයි ඒක විස්තර කරනවා. සාවත්‍යම් පවිසිට සවැත් නුවරට පිවිසලා සොයාගෙන යද්දී අද්දස මෙයා දැක්ක භගවන්තන් භාග්‍යතුන් වහන්සේව දැක්ක කොහොමද භගවන්තන් සාවත්‍යම් පින්ඩාය චරන්තන් සවැත් නුවර පිඬුසිඟා වඩිනා භාග්‍යතුන් වහන්සේව දැක්ක මේක හරි ලස්සන නම් ටිකක් තියෙනවා. පාසාදිකං පාසාදනීයං සම්තින්ද්‍රියං සම්තමානසං උත්තම දමත සමත මනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්‍රියං නාගං. ඒ කොම භාග්‍යතුන් වහන්සේට කියපු නම්. භාග්‍යතුන් වහන්සේ දැක්ක කවුද? පාසාදිකං දුටු දුටුවන් ගේ නිශ්චිත පහදින පසාදනීයං දුටු දුටුවන්ගේ පැහැදීම ඇති කරවන සම්තින්ද්‍රියං සාන්ත ඉන්ද්‍රියන්ගෙන් යුතු සන්ත මානසං සාන්ත මනසින් යුතු උත්තම දමත සමත මනුප්පත්තං උතුම් වූ දමණයෙන් සංසිඳීමෙන් යුක්ත වූ දන්තං දමණයටපත් වූ ගුත්තං රකින්න ලද ඉඳුරන් ඇති යතින්ද්‍රියං දිනන ලද ඉඳුරන් ඇති නාගං ශ්‍රේෂ්ඨ භාග්‍යතුන් වහන්සේ පිඬුසිඟා වඩිනවා දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් උපසංක්‍රමිත්වා භගවතා පාදේ ශිරසා නිපතිත්ත භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් ළඟ මෙයා පෙරලිලා වැටුණා. වැටිලා කියනවා සිරිපතුල් ළඟ මේ හිස තියාගෙන කියනවා දේශේතුමි භන්ති භගවා ධම්මං භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනසේක්වා දේශේතු සුගතෝ ධම්මං සුගතයන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනසේක්වා යම් මමස දීඝරත්තං හිතායස කණේ මට බොහෝ කල් සැප පිණිස පවතිවි. බුදුරජාණන් වහන්සේ දුකට බාහියට කියන අකාලෝකෝතාව බාහිය අන්තර්ගරම් පවිත්තම්මා පිණ්ඩායාති. බාහිය මේ මං මේ අතුළු නුවරට ඇවිල්ලා ඉන්නේ පිණ්ඩපාත පිණිසයි මේ වෙලාව බණ කියන්ට කාලේ නොවේ. එතකොට දෙවෙනි වතාවේ කියනවා දාරුචීරිය දුජ්ජානං කෝ පනීතං බන්ති භගවතෝ වා ජීවිතාන්තරායානං අනේ භාග්‍යතුන් වහන්සේට ජීවිතයට අනතුරක් තියෙනවාද කියලා මට හොයාගන්න බෑ. මයං වා ජීවිතාන්තරායානං මගේ ජීවිතයට අනතුරක් තියෙනවාද කියලාවත් මට තේරෙන්නේ නෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මට ධර්ම දේශනා කරනසේක්වා සුගතයන් වහන්සේ මට ධර්ම දේශනා කරනසේක්වා ඒ මට බොහෝ කල හිතසුව පිණිස පවතී. දැන් දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා බාහ්‍ය මේ බණ කියන්ට කාලේ නොවේ. එතකොට තුන්වෙනි වතාවෙත් මෙයා ආයමත් ඉල්ලනවා අනේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් තියෙනවාද කියන්න මට දන්නේ නැහැ. මගේ ජීවිතයට අනතුරක් තියෙනවාද කියන්නත් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මට ධර්ම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ මේ බාහ්‍ය දිහා බැලුවා. මොන ඇසින්ද බැලුවේ? බුදු ඇසින්. ඔන්න ස්කෑන් වෙනවා. බුදු ඇසින් බැලුවා. බුදු ඇස මොකද්ද? ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරියත්ත ඥානේනුයි
ආශ්‍රයානුස ඥාණයෙන් බැලුවා. හරි පුදුමයි. අපිට සමහරට ඒ වාසනාව අපිට අහිමි වුණා. දැන් තියෙන වාසනාව මේ ගැන හිත පහදවා ගැනීම. ඕක අහිමි කරගන්න එපා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමත් අහිමි කරගන්න කොච්චර ඉන්නවද? ධර්මයේ කෙරෙහි හිත පහදවා ගැනීම අහිමි කරගන්නේ කොච්චර ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ වැස් දෙකට දකින්න අහිමි වූ අපි. භාග්‍යතුන් වහන්සේගෙන් උන්වහන්සේගේ හඬින් බණක් අහන්න අවස්ථාව අහිමි වූ අපි. උන්වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරපු රහතුන්ගෙන් බණ අහන්න අවස්ථාව අහිමි වූ අපි දැන් තියෙන්නේ හිත පහදවා ගැනීම විතරයි. හිත පහදවා ගැනීමත් අහිමි කරගන්න කොච්චර ඉන්නවද? බණ ඇහි. ඒ නිසා මේ හිත පහදවා ගන්න එක අපිට කොච්චර වටිනා දෙයක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. ලස්සනට මෙයාගේ ජීවිතේ පේනවා දැන්. මෙයා ආපු ගමන. දැන් මෙයාට එහි භික්ෂු පැවිද්දට වරම් නැහැ. ඇයි? Tamanගේ වැරද්දක් පස්සෙන් ඇවිල්ලා. දැන් ඒක විපාක දෙන්න ළඟයි. පුංචි වෙලාවයි තියෙන්නේ. ඒක අවසාන විපාකෙට ළඟයි. පොඩි වෙලාවයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බැලුවා දැන් උන්වහන්සේගේ ඥාන දෙකෙන් ඉන්ද්‍රිය පරව පරිණත ඥාණයෙන් ආස්‍යානුස ඥාණයෙන් බැලුවා දැන් මෙයාගේ කොහොමද අවබෝධ කරන්න පුළුවන් කුසලතා පිළිලා තියෙනවා ප්‍රඥාව උතුරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන බාහ්‍ය දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. දුටුවොත් දුටු මාත්‍රය වන්නේය. සුතේ සුතමත්තම් භවිස්සති. ඇසුවොත් ඇසූ මාත්‍රයක් වන්නේය. මුතේ මුතමත්තම් භවිස්සති. ආග්‍රහණය කළොත් රස විඳොත් පහස ලැබුවොත් ඒ මාත්‍රේ වන්නේය. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. සිතුවොත් සිටී මාත්‍රයක් වන්නේය. එවං හිතේ බාහ්‍ය සිකිතබ්බම් බාහ්‍ය ඔබ දැන් පුරුදු කළ යුත්තේ ওই විදිහටයි කිව්වා. හරි පුදුමයි. බුදු කෙනෙකුට විනා ලෝකෙ කිසි කෙනෙකුට මේ ඖෂධය මේ විදිහට දෙන්න බෑ. යතෝත කෝටි බාහ්‍ය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. බාහ්‍ය යම් කිසි කෙනෙකුට දැක්ක මාත්‍රයක් වන්නේද යම් වෙලාවක ඔබට දැන් මේක පුහුණු වෙද්දී දකින්න දේ දකින්න මාත්‍රයක් වන්නේද දකින්න මාත්‍රයක් වන්නේද කියන්නේ නෙළුම් කොළයකට වතුර වැටුනොත් බැටි මාත්‍රයයි. ඇයි? රූරා හැලෙනවා. පිටන්නේ. දිත්තේ දිත්ත මත්තම් දකින්න එක දැකී මාත්‍රයක් වන්නේද අසන ලද දෙය ඇසී මාත්‍රයක් වන්නේද ආග්‍රහණය කරන ලද දෙය ආග්‍රහණ මාත්‍රයක් වන්නේද රස විඳින දෙය රස විඳීම් මාත්‍රයක් වන්නේද පහස ලබන දෙය පහස ලැබීම් මාත්‍රයක් වන්නේද සිතන දෙය සිතී මාත්‍රයක් වන්නේද තතෝ ත්වං බාහ්‍ය නතේන බාහ්‍ය ඔබ එතන නැහැ. හරි පුදුම ධර්මයක්. යතෝ ත්වං බාහ්‍ය නතේන බාහ්‍ය ඒකරුණින් ඔබ එතන නැත්නම් තතෝ ත්වං බාහ්‍ය නතත් එතනින් ඔබ වෙන තැනකට හැදෙන්නෙත් නැහැ. යතෝ ත්වං බාහ්‍ය නතත් ඔබ එතන පිහිටන්නේ නැත්නම් තතෝ ත්වං බාහ්‍ය නේවේද නහුරන්න උභයන්තදී ඔබ මෙලොවක් නැහැ වෙන ලෝකයකත් නැහැ පරලොවක් නැහැ ඒ අතරක් නැහැ. ඒසවන්තෝ දුක්ඛස්ස මේ තමයි දුකේ නිමාව. අතකෝ බාහියස්ස දාරුචීරියස්ස භගවතෝ ඉමාය සංකිට්ඨාය ධම්ම දේශනාය භාග්‍යතුන් වහන්සේගේ මේ ඊතා සංක්ෂිප්ත වූ හකුලවා වදාරන ලද මේ ධර්ම දේශනාව අසු කෙනෙහිම අනුපාදාය ආස්වේහි චිත්තං විමුක්ති කිසිවක් උපාදාන නොකොට ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වී ගියා. අරහත්ත්වයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ එහෙම අවවාද කළා පිටත් වෙලා ගියා. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා ඊළඟට වෙනදී එමයාගේ කර්ම විපාකයේ
ඵල දෙනවා ඊළඟට. භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් තරුණ ළඟදී වසුපැටියා වැදූ ගව දෙනක් මෙයාට ඇන්නා. කාටද මේ යන්නේ? බාහි දාරුචීරි රහතන් වහන්සේට පිරිනිවන් පෑවා. දැන් බලන්න මේ කර්මයක් විපාක දෙන විදිය. දැන් ඒකයි මේ අපිට ඉස්සෙල්ලාම මේ මාර්ගයට යන කෙනෙකුට ඉස්සෙල්ලාම ඕනේ කර්මඵල පිළිබඳ ඒ පිළිබඳව තියෙන විශ්වාසය. ඒක තේරුම් ගැනීම. මේක පව් කරන්න හොඳ නෑ කියලා පව්පින් හඳුනා ගැනීම. ඒක තේරුම් මේ පසුගිය වැඩසටහන ගත්තාම කිව්වා මේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ භාවනා කිරීමෙන්ම දියුණු වෙන්න ඕනේ කියලා. මේක තමයි දෝෂේ. ඇයි සාමාන්‍ය ජීවිතය අසත්පුරුෂ වෙලා කොහොමද ඒක කරන්නේ? බෑ. කර්මඵල විශ්වාස කර. ඇයි දැන් බලන්න මේ කර්ම කොහොම මේ පස්තින් ආවේ. එතකොට බලන්න අවසාන ආත්ම භාවයේ දැන් බලන්න මේ එතකොට දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් ලැබෙන්න ඇති. හරිම ඊළඟට අපරාපරිය වේදිනිය වශයෙන් ආවනේ. දැන් දිට්ඨ ධම්ම භාග්‍යවතුන් වහන්සේ ළඟ අගතනතුරු පතාගෙන ආපු කෙනා. ඒ අගතනතුරු පතාගෙන ආපු කෙනාගේ සසරේ වෙච්ච වැරද්ද දැන් වළක්වන්න බෑ. කාටවත් වෙනස් කරන්න බෑ. සිවුරක් පොරවන්නේ ඒ වෙලාවේ පින නැතුව. ඒත් බොහෝ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ දෙනෙක් තානාන්තර ලැබු බොහෝ දෙනෙක් එහි භික්ෂු කාටවත් වාසනාව නැහැ. ඒක නැතුව ගියා. රහතන් වහන්සේ නමක් වැඩ ඉඳත් වාසනාව නැතුව ගියා. දෝෂ තිබුණේ කවුරු ළඟද? තමන් ළඟ. දැන් මේ වෙලාවද දන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙමම පින්ඩපාතේ වැඩලා දානි වළඳලා සවැත් නුවරට වැඩියා. දැන් මේ හාහු ගාල පැතුරුණා සවැත් නුවර නගරේ. එතකොට අර ඇඳගෙන පිට ඉඳලා බිම පෙරලිලා වැඳගෙන කතා කළා දැක්කා. ආව දැන් භික්ෂුන් වහන්සේලාත් දැක්කනේ. පින්ඩපාත වැඩ භික්ෂු කද්දී කතාවේ උනේ කියලා. දන්නේ කතාව වුණා. ඊට පස්සේ මෙයාට ආරකෙක් යන්න දැන් ඔන්න මල කඳ තියෙනවා කියලා කතන්දරේ. බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කිව්ව භාග්‍යවතුන් වහන්සේ අර නගරී අවවාද කරපු අර බාහිය කියන දරපතුර ඇඳගත්තු කෙනා ඊට පස්සේ මැරිලා ඉන්නවන්න මල කඳ තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා යම් මහණෙනි කියලා භාග්‍යවතුන් වහන්සේ සංඝයා සමග පිටත් වුණාම අර පාරයිනේ දැන් තියෙනවා සතායනලා. ගන්නත භික්ඛවේ බාහ්‍යස්ස දාරුචිරියස්ස ශරීරකං. මහණෙනි මේ බාහ්‍ය දාරුචිරියගේ ශරීරේ ගන්ධ මංචකං ආරෝපිත්වා නීහරිත්වා ජාපේත ඇඳක තියාගෙන ගිහින් මෙතනින් බැහැර කළා ආදාහනය කරන්න. තූපංචස්ස කරෝත මෙයාට ස්තූපයක් හදන්න. සබ්‍රමචාරී වූ භික්ඛවේ කාලකතුමි මහණෙනි ඔබගේ සබ්‍රමචාරින් වහන්සේ නමක් මේ අපවත් උනේ. එසේ ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා අර මල් කඳ අරගෙන ගිහිල්ලා ආදාහනය කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තූපයක් හදන කොහෙද දන්නේ දැන් මේ ධාතු තියෙන්නේ නේ. අපිට දැක ගන්නවත් දැනගන්නවත් ආරංචියක් නැහැ නේ. එතකොට ස්තූපේ හදනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බාහ්‍ය දාරුචීරියගේ ශරීරය අපි දැව්වා. ස්තූපයක් හැදුවා වෙනුවෙන්. භාග්‍යතුන් වහන්සේ ඔහු කොහෙද උපන්නේ? භික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යතුන් වහන්සේ ඔහු කොහෙද උපන්නේ? පඬිතු භික්ඛවේ බාහ්‍ය දාරුචීරියෝ මහණෙනි බාහ්‍ය දාරුචීරිය හරි ප්‍රඥාවන්තයි. ධම්මස්සාරු ධම්මං නච්චමං ධම්මාධිකරණං විහෙසෙසි. මේ ධර්මය අවබෝධ කරන්න ඕන කියලා මාව වෙහෙසෙව්වේ නැහැ. පාරිනුබ්බුතෝ භික්ඛවේ බාහ්‍යෝ දාරුචීරියෝ මහණෙනි බාහ්‍ය දාරුචීරිය පිරිනුවම් පෑවා. ඊට පස්සේ
බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උදානය පහල කරනවා. යත් ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටයිද නතත් සුක්ඛා ජෝතಂತಿ ආදිච්චෝ නප්පකාසති. එතන මේ ආලෝකයක බබලීමක් කිරිසඳු දෙකක් නැහැ. නතත් චන්දිමා බහති තමෝ තත්ත නෙවෙයි. එතන ආලෝකයකුත් නැහැ අඳුරකුත් නැහැ. යදා අත්තනා වේදී මුනි මෝණේන බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා පමුචි. එතන රූප අරූප සැප දුක් කියන සියල්ලම නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දාරුචීරීට වදාළ උපදේශේ මොකක්ද උපදේශේ? දිත්තේ අදත් අපි මේ ප්‍රැක්ටිස් කරන්න හදන අපිත් ඒ වගේ පිරිලා කියලා හිතාගෙන. දැන් බටහිර රටවල ඒක තමයි වැඩිපුර යන්නේ. ඒක කියන්නේ let go කියන සමය. කවදාවත් එතෙන් තෙන්න පුළුවන් කමක් අපිට බෑ කරන්න. ඒක මේ අපිට කරන්න පුළුවන් දේවල් අපි හඳුනා ගන්න ඕනේ. අපිට ඒක කරන්න ඉස්සර වෙලා මේ මොකක්ද ඒකේ අර්ථය කියලා අපි හඳුනා ගන්න ඕනේ. සාමාන්‍ය දේවල් සම්බන්ධව අත්තන් let it go කියලා අපිට කියන්න පුළුවන් නේ. කාතාරින්ද let it go කියලා. මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේක විස්තරේ භාග්‍යවතුන් වහන්සේ මාළුන්ගේ පුත්ත කියන ස්වාමින් වහන්සේටත් මේ උපදේශ දුන්නා. එයා වයසක කෙනෙක්. මේ උපදේශ දුන්නා මාළුන්ගේ පුත්තටත්. මාළුන්ගේ පුත්ත දැක්කා පමණයි. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැක්කොත් දැකීම මාත්‍රයක් වන්නේය. ඇසුනොත් ඇසී මාත්‍රයක් වන්නේය. ආග්‍රහණය කිරීම මාත්‍රයයි. දිවෙන් රස විඳීම මාත්‍රයක් වන්නේය. පහස ලැබීම මාත්‍රයක් වන්නේ. සිතින් මාත්‍රයක් වන්නේ. මේක පුරුදු වෙන්න. ස්වාමීනි මට අවබෝධ වුණා කිව්වා. මේ දිත්ත මත්තන් කියන එක දැක්කොත් දැක්කා විතරයි කියන එක මට අවබෝධ වුණා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා මාළුන්ගේ පුත්ත ඔබට කොහොමද අවබෝධ වුණේ? මේන් අවබෝධය. රූපං දිස්වා සතිමුට්ඨා පිය රූපම් මනසි කරෝතු. රූපං දිස්වා රූපයක් දැක සතිමුට්ඨා සිහිය මුලා වෙලා පිය නිමිත්තම් මනසි කරෝතු. තමන්ගේ හිතට ආසා කරපු කොටස මෙනෙහි කරනවා. සාරත්ත චිත්තෝ වේදේති. ඇලුණු සිතින් ඔහු ඒක විඳිනවා. තංච අජ්ජෝ සායතිට්ඨති. ඒ රූපේහි හිත බැසගෙන තියෙනවා. තස්ස වඩ්ඩන්ති වේදනා. එතකොට යාට නොයේ සැප දුක් උපේක්ෂාදී විඳින් ඇති වෙනවා. බොහෝ ඇති වෙනවා. අනේක බොහෝ ඇති වෙන රූප සම්භව අර දැකපු රූපේ මුල් කරගෙන. අවිජ්ජාච විහෙසාච ආසාවත් තරහත් චිත්ත මස්සූප හඤ්ඤති. යාගේ හිත පෙළෙනවා. එවං ආචිනතු දුක්ඛං මිසේ දුක රැස් කරද්දී ආරා නිබ්බානන්ති උච්චති. නිවනින් ඈතුනේ යයි කියනු ලැබෙන්නේ. දැක්කොත් දැක්කා විතරයි කියන එකේ විග්‍රහය මේ තියෙන්නේ. ඉතින් බලන්න මේක කොච්චර අපි මේ හිතන එකක් අපිට මේක අර්ථ වශයෙන් දැක්කොත් දැක්කා විතරයි කියන කාරණේ අර්ථ වශයෙන් මේ සූත්‍රේ නොතිබෙන්න මාළුන්ගේ පුත්ත සූත්‍රයේ මේක විස්තර කරලා නොතිබෙන්න අපිට නම් හිතාගන්නම බෑ. අපි හිතන්නේ මේක let it go තමයි. මේක මොකක්ද ඒකට කියන්නේ අපි යන්න අරින්න කියලා අපි හිතන්නේ. එතකොට මේ දැන් බලන්න මේකේ කියනවා මේ රූපං දිස්වා දැන් අපේ හිත රූපයක් දැකලා මුලා වෙනවද නැද්ද? ශබ්දයක් අහලා මුලා වෙනවද නැද්ද? ගන්ධ සුවඳ ආග්‍රහණය කළා මුලා වෙනවද නැද්ද? රස විඳලා මුලා වෙනවද නැද්ද? පහස ලැබලා මුලා වෙනවද නැද්ද? හිතට හිතන දේවල් වලට අපි මුලා වෙනවද නැද්ද? ඒ මුලාවටපත් වෙන්නේ සිහිය නේද? සිහිය මුලා වෙන්නේ. ඒ සිහිය මුලා වෙලා නේද අපි විඳින්නේ? එක්ක ඇලුණු සිතින් විඳිනවා, එක්ක ගැටුණු සිතින් විඳිනවා. එතකොට මේකේ හිත බැසගෙන නැද්ද? බැස ගන්නවා. එතකොට මේ දක්කපු දේ, අහපු දේ, ආග්‍රහණය කරපු දේ, රස විඳපු දේ, පහස ලැබු දේ, හිතින් හිතූ දේ මේවා ගැන අපිට මේකේ හිත බැස ගන්නවා.
ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ හිත පීඩාවට පත් වෙනවා. ඒවං ආචිනතෝ දුක්ඛං. මෙසේ දුක රැස් කරන්නේ. එතන අපිට තේරෙනවද මේ දුක රැස් කරන බව? ආරා නිබ්බානන්ති උච්චති. නිවනින් ඈත්ුණේයයි කියනු ලැබේ. ඊළඟට ඒ දුක්ඛ සමුදය වේ කිව්වේ. ඊළඟට තියෙනවා නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පටිසතෝ. රූපේ දැකලා පිහිටි සිහිය තියෙන කෙනා රූපේට නොඇලී. එහෙනම් මේ අභ්‍යන්තරයේ තුල ඇති වෙන විශේෂ වර්ධනයක් නෙමෙයි කියන්නේ. විශේෂ වැඩිවීමක්. මොකේද වැඩිලා තියෙන්නේ? සිහියේ. විශේෂ වැඩිවීමක්. මොකද්ද වැඩිලා තියෙන්නේ? සිහියේ. රූපං දිස්වා පටිසතෝ. මනාකොට පිහිටි සිහියෙන් රූපේ දකිද්දී නසෝ රජ්‍යති රූපේසු රූපේ කෙරෙහි සිත නොඇලී. විරත් චිත්තෝ වේදීති. හැබැයි රූපේ දකිද්දී ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව හට ගන්නවා. නමුත් විරත් චිත්තෝ නොඇලුණු සිතින් විඳේ. තංච නාජෝ සායචිත්තති. නොඇලුණු සිතින් විඳිද්දී ඒකේ සිත බැසගන්නේ නැහැ. යථාර්ථ පස්සතෝ රූපං ඔන්න තියෙනවා. යථාර්ථ පස්සතෝ රූපං යම් අයුරින්දහු රූපේ දකින්නේ. යම් අයුරින්දහු රූපේ දකින්නේ. සේවතෝ චාපි වේදනං යම් අයුරින්දහු විදීම සේවනය කරන්නේ. කීයති තෘෂ්ණාව ගෙවි යයි. නොපචියති රැස් නොවේ. ඒවංසෝ චරති සතෝ ඒ අයුරින් ඔහු සිහියෙන් හැසිරෙයි. ඒවං අපචිනතෝ දුක්ඛං මෙසේ දුක බැහැර කරද්දී සම්තිකේ නිබ්බානන්ති උච්චති. නිවන ළඟ යයි කියනු ලැබේ. ඒතර නිවන ළඟ වෙන්නේ මේ ක්‍රමයට. කලින් ක්‍රමයට නිවන ඈත් වෙනවා. එතකොට මේ දෙකේම විග්‍රහය තමයි දැක්කොත් දැක්කා විතරයි කියන්නේ. එතකොට බලන්න මේ දැක්කොත් දැක්කා විතරයි කියන එක හරියට අපි අල්ලා නොගත්තොත් ඒක තැනක මට මතකයි දේවතා සංයුත්තේ වෙන්න ඕන එක තිබ්බේ. දෙවි කෙනෙක් කියලා කියන භාග්‍යතුන් වහන්සේ සියල්ලෙන් සිත වැළැක්විය යුතුයි. මොකෙන්ද වළක්වන්න ඕනේ? සියල්ලෙන්ම සිත වැළැක්විය යුතුයි. ඒ විට දුකෙන් නිදහස් වෙයි කියලා. ඒ අරක තමයි දැන් මේව වැරදි විදිහට ගියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන සියල්ලෙන් සිත නොවැළැක්විය යුතුයි. යමකින් අකුසල් වේද එයින් සිත වැළැක්විය යුතුයි. යමකින් අකුසල් වේද එයින් වැළැක්විය යුතුයි. කුසල් වේද ඒ ගත යුතුයි. එතකොට මේ කුසල් ගන්න තියෙන අවස්ථාවක් නැතු යනවා. අපි හරියට මේක අල්ලගත්තේ නැත්නම් අයි මේක හිත පිහිටන්න තැනක් ඊට පස්සේ අල්ලගන්න බැරුව යනවා. 100 පිහිටවන්න තැනක් අල්ලගන්න බැරුව යනවා. මේක හරියට ගත්තේ නැත්තම්. ඒත් බලන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා නොතිබෙන්න. දැන් මේ දෙවි වහපු කාරණාව කොයිතරම් අපට ප්‍රයෝජනයිද? ඒ දෙවියා කරපු විස්තරයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අපිට මේ දෙවියා පවා හරියට උපදේශයක් ලැබුණ නැත්නම් නොමග යනවා. ඒ දෙවියට හිතෙන්න ඇති හරියට මේ කල්පනා කරන දේවල් බැලුවම මේ මොකෝවත් නැත්තම් ඔව් හරි තමයි කියලා හිතන්න ඇති. එතකොට ඒ දෙවි කෙනෙක් පවා නොමග යන්න පුළුවන් හරි උපදේශය ආඹුන් නැත්තම් මොකද දෙවියා පවා රැවටෙනවා. අනේ මට අපිට උනත් හිතෙනවනේ මේ අරමුණ මොකෝවත් නැත්තම් අපිට සපයි කියලා හිතෙනවනේ. නමුත් යමකින් අකුසල් වේද ඒ තමයි දුරු කළ යුත්තේ. ඒ තමයි වැළැක්විය යුත්තේ. දැන් මේකෙත් ඒකනේ තියෙන්නේ බලන්න. දැන් සතිපට්ඨානේ පිළිහිටපු නැති එක්කෙනාට තියෙන්නේ මුට්ටස් සතිද පටිසතිද? මුට්ටස් සති. මුට්ටස් සති කියන්නේ මුලා වූ සිහිය. මුලා වූ සිහිය කියන්නේ මොකද්ද? මුලා වූ සිහිය කියන්නේ කය ගැන මුලා වූ සිහිය කියන්නේ සුභ සංඥාව. කය ගැන පිහිටි සිහිය කියන්නේ අසුභ සංඥාව. ඊළඟට සම්පජානීය මුලා වූ සිහිය කියන්නේ
100ක් නෑ. ඔහේ යනවා. ඔහේ ඇවිදිනවා. ඔහේ කතා කරනවා. ඔහේ නානවා. 100ක් නෑ. පිහිටි 100 කෙනා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත්. ඔන්න ඇවිදිනකොට ආපසු හැරින පටපිට බලද්දී ඉදිරිපස බලද්දී 100න් ඉන්නවා. සම්මින්ජිතේ පසාරිතේ අතපය දිගාරිනකට හකුල්නකට 100න් ඉන්නවා. ඊළඟට සංඝාටි පත්ත චීවර ඒ කියන්නේ ආ වස්ත්‍ර පොරවද්දී 100න් ඉන්නවා. ආහාර පාන ගනිද්දී සැතපෙද්දී අවදිව සිටිද්දී වැසිකිලි කැසිකිලි යද්දී හැම දෙයකදම ආන පිහිටි 100. ඊළඟට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. යනකොට යන බව දන්න. ඒ සතර ඉරියව්ම 100. ඉඳගෙන ඉන්නවනම් හිටගෙන ඉන්නවා දන්නවා. ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්නවා දන්නවා. හාන්සි වෙලා ඉන්නවනම් හාන්සි වෙලා ඉන්නවා දන්නවා. මේකට තමයි කියන්නේ පටිච්චසති. පිහිටපු 100. එතකොට මේ පිහිටපු 100 ක්ෂණිකව ඇති කර ගන්න පුළුවන් මේ බාහ්‍ය වගේ මහා පින්වන්තයින්ට ක්ෂණිකව ඇති කර ගන්න පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරද්දී බාහ්‍ය දැක්කොත් දැක්කා විතරයි. ඇහුවොත් ඇහුවා විතරයි. ආග්‍රහණ කළොත් ආග්‍රහණ කළා විතරයි. රස වින්දොත් රස වින්දා විතරයි. පහස ලැබුණොත් පහස ලැබුණා විතරයි. සිතුනොත් හිතුණා විතරයි කියනකොට මේ පිටපු 100ක් තියෙන කෙනෙකුටයි මේ කියන්නේ. ඒකට යාට සංසාරේ පුරුදු කරපු අර සියලුම පින් බලේ නිසා මේ කියන කාරණා විස්තරාර්ථ වශයෙන් වැටහෙනවා. දැන් අර මාළුක්‍ය පුත්‍ර රහතන් වහන්සේට උන්වහන්සේට අර උපදේශ දෙනකොටම වැටහුණේ. දැන් අපිට ඒක අපි මේ ධර්මයේ ඒ තැන් වලින් තියෙන විග්‍රහය අපි තේරුම් ගත්තේ නැත්නම් අපි මේක පටලව ගන්නවා. මොකද්ද? එහෙනම් අපිටත් මේක දැක්කොත් දැක්ක විතරයි. ඇහුනොත් ඇහුණා විතරයි අපිටත් මේක කරන්න පුළුවන් කියලා. නමුත් දන්නේ නැහැ අපි මේකේ අර්ථය කොහොමද ගන්නෙ කියලා. අර්ථය තියෙන අනිත් සූත්‍රේ. ඒකයි. එතකොට දැන් මේක තියෙන උදාන පාළි අරක තියෙන සංයුත නිකායේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය. එතකොට මේ දෙකම කියෝපු එක්කිනාට තමයි මේකට තියෙන සම්බන්ධතාවය දකින්නේ. එතකොට අර දෙවියන්ගේ කතාව තියෙන්නේ සංයුත නිකායේ දේවතා සංයුත්තේ. එතකොට මේ සූත්‍ර දේශනා කියවීමේ වාසිය මේ ඔක්කොම තේරුම් ගන්න පහසුව. එතකොට සතිමුත්තා කිව්වේ සිහි මුලා වෙලා අපි අහනවා සිහි මුලා වෙලා අසවලා බැන්නේ කියන ඔබට සිහි මුලා වෙලා අහනකොට මොකද වෙන්නේ? ඒ බැන්නා කියන නිමිත්ත මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ගැටුණු සිතින් විඳිනවා. ඊට පස්සේ මොකද ඒකේ සිත බැස ගන්නවා. බොහෝ වේදනා හට ගන්නවා කියන එකෙන්. ඒ අසූරිය නිසා. එතකොට මේ ඔක්කොටම හේතු වෙන්නේ මොකද්ද? සිහිය පිහිටා නැතිකම. දැන් බලන්න සතිපට්ඨානයේ තියෙන ප්‍රයෝජනේ කොතනද තියෙන්නේ කියලා. සිහිය පිහිටවීමේ තමයි ප්‍රයෝජනේ තියෙන්නේ. හැබැයි සිහිය පිහිටන්න ඕනේ මේ ගැන අවබෝධයෙන් සම්මා දිට්ඨියෙන් යුක්තව. කොමකින් යුක්තවද? සම්මා දිට්ඨියෙන් යුක්තව පිහිටන්න ඕනේ. එතකොට දැන් සිහිය නොපිහිටා දැන් බලන්න අපි හිතලා දැන් කෝටි සංඛ්‍යාත ලෝකයා දැන් මේ වාසය කරන්නේ මේ යුගයේ සිහිය නොපිහිටානේ. එතකොට මේ සිහිය නොපිහිටා ඒ වාසය කරන හැමෝම රැස් කරන්නේ කුමක්ද? දුක. එවං ආචිනතෝ දුක්ඛං. මෙසේ දුක රැස් කරන්නේ නිවනින් බැහැර වූයේ කියනු ලැබේ. මේ ලෝක සත්‍ය වාසය කරන්නේ නිවනට ලං වෙවි නෙවෙයි. නිවනින් ඈත් වෙවි වාසය කරන්නේ. නිවනින් ඈත් වෙවි වාසය කරන්නේ. ඒ නිවනින් ඈත් වෙන්න හේතුව මොකද? මුට්ටස්සති. සිහි මුලා වී සිටීම. සිහිය නැතිකම. සිහිය නැති වුණාට පස්සේ රූපේ අර සිහිය නැති කෙනාට හැමතිස්සෙම තියෙන්නේ සංඥාවේ ඇත්ත නෙමෙයිනේ. ඒ කියන්නේ හඳුනාගන්නේ ඇත්ත නෙමෙයි. හඳුනාගන්නේ විකෘතියක්. ඒ හඳුනාගන්නේ ඒකට කියන්නේ මොකද්ද? විපල්ලාස. අසුබදී හඳුනාගන්නේ සුබ වශයෙන්. ඊළඟට දුක්දී හඳුනාගන්නේ සැප වශයෙන්.
අසුභදී හඳුනාගන්නේ සුභ වශයෙන්, දුක්දී හඳුනාගන්නේ සැප වශයෙන්. අනිත්‍යදී හඳුනාගන්නේ නිට්ටය වශයෙන්. අනාත්මදී හඳුනාගන්නේ ආත්මයක් කියලා. දැන් මේ පැටලැවිල්ල තියෙන්නේ සී මුලාව නිසා. එතකොට මුලා සිහියෙන් මේ වගේ පැටලී සිටිනකොට කොහොමද පැටලී සිටින්නේ? දැන් එයාට තේරෙන්නේ මේ ඔක්කොම සුභයි, ලස්සනයි, ඊළඟට සැපයි, නිට්ටයයි, ආත්මයි. සුභ, ඒ කියන්නේ ලස්සනයි, සැපයි, නිට්ටයයි, ආත්මයි කියන හැඟීමක් අපිට කාවෙදිලා තියෙනවා. ඒක මේ අපිට එහෙම මෙහෙන් මේ ගලවලා දාන්න පුළුවන් එකක් නෙවෙයි. මේක කාවෙදිලා තියෙනවා කල්ප කාලාන්තරයක් මුළුල්ලේ. සියලුම සත්වයන්ට කාවෙදිලා තියෙනවා සතිපට්ඨානෙ නැති. එතකොට මේක ඉක්මව යන්න යා මොකද්ද කරන්න ඕන? සිහිය පිහිටවන්න ඕනේ. සිහිය පිහිටවන හැටි අර බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ. දැන් එතකොට මේ බාහිදාරුචීරිය වෙන්න උන්ට ඒ කාශ්‍යප බුද්ධ කාලේ කරන්න බැරි වුණා නේ. කාශ්‍යප බුද්ධ කාලේ මහන්සි ගත්තනේ කරන්න. බැරි වුණා. නමුත් උන්වහන්සේලා තුල තිබිච්ච විශේෂ ලක්ෂණය මොකද්ද? අවබෝධ කරන්න ඕනේ කියන හැඟීම අදිෂ්ඨානේ සිතින් අත්හරින්න නැතුව යා හිටියා. සිතින් අත්හරින්න නැතුව හිටිය. දැන් අපි ගත්තොත් දැන් මේ පස්නමම අර ගල උඩ නැගලා දැන් බැලුවා රහතන් වහන්සේට කරන්න පුළුවන් උනේ මොකද්ද? අර රහතන් වහන්සේට කන්න ටිකක් දෙන එක විතරනේ. කිව්ව මං ඉරිදියෙන් ගිහිල්ලා පින්න පාත ගිහලා දාන පොඩ්ඩක් ගේන්නද? ඌට බෑ කරන රහතන් වහන්සේටවත්. දැක්කනේ. දැන් සමහර විටන් කියනවා අනේ අපිට රහතන් වහන්සේ නමකකින් බණ ඇහුවනම් අපිට මේක ඉක්මනට කරගන්න පුළුවන් කියලා හිතනවනේ. දැන් බලන්න එතකොට රහතන් වහන්සේ හිටියා. දැන් අර ඒ රහත් වෙන්නම ලීස්ති වෙච්ච පස් දෙනා දැන් ගල උඩ ඉන්නවා. රහතන් වහන්සේට පුළුවන් උනේ මොකද්ද? කාණ්ඩ පොඩ්ඩක් ගෙනත් දෙන්නම් කිව්වා. ඊළඟ වික්ෂුන් වහන්සේ අනාගාමී වුණා. උන්වහන්සේ මොකද කිව්වේ? ඒත් එච්චරයි කිව්වේ කන්න ටිකක් දෙන්නම් කිව්වා. එහෙනම් සතිපට්ඨානේ වැඩිල්ල කවුරු ගාවද තියෙන්නේ? තමා ළඟමයි. ඒතර උන්වහන්සේලා ඒ අවංකව මේ සතිපට්ඨානේ වඩන්න මහන්සි ගත්තා. අවංකවම ධර්මය අවබෝධ කරගන්න බලන්න. එතකොට මේ කොච්චර මහන්සි ගත්තු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කල අවුරුදු 1000 ගණන් ගුණ පුරලා. එක බුද්ධ ශාසනවල අවුරුදු 1000 ගණන් ගුණ පුරලා තමයි ඒ වැඩේට එන්නේ අරහත්ත්වයේ පිණිස. එතකොට දැන් මං කිව්වේ ඒක දැන් සමහර අයගේ ප්‍රාර්ථනා තියෙනවා ගිහියාගේ අනේ මගේ එකම පැතුම ආයෙනම් උපදින්න තිපා කියලා. පුළුවන්ද? ආයෙ නූපදින්න නම් අරහත්ත්වයටපත් විය යුතුයි. පිරිනිවන් පාන්නනේ කියන්නේ. පුළුවන් දෙහෙම ගිහි කෙනෙකුට පිරිනිවන් පාන්න පු탁ජන භූමියේ ඉඳගෙන. බෑනේ. එතකොට අනේ මට නම් උපදින්න එපා මට කොහෙත් එපා මට දීවිල අර ස්වාමීන් වහන්සේ නම් කියනවා දිවි ලෝකෙ ගිහිල්ලා ඒකට අනේ ඒකත් එපා කියනවා. කියන්නේ නැද්ද එහෙම? කියනවා. අනේ ඒතකොට මේක මොකද්ද? ඒකට කියන්නේ කටමැත දෙඩවීම කියලා. කටමැත දෙඩවනවා කියන්නේ මොකද්ද? ආර්ථිකයක් නැතුව කියවනවා කියන එක. ඒකේ තේරුම. ඇයි ඒක කවදාවත් ලං කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පුහු කතාවක්. පුහු කතා කියයිද තෙරුවන් සරණේ පිහිටපු අය නෑනේ. තෙරුවන් සරණේ පිහිටපු එක්කෙනා ප්‍රඥාවන්ත කෙනෙක් විය යුතුයි. එයාට Tamanට යන්න පුළුවන් දිශාවේ ප්‍රමාණය Tamanගේ මට්ටමින් තේරුම් ගත යුතුයි. තේරුම් ගත යුතුයි. දැන් Tamanට පින නැත්තම් පින නෑ කියලා තේරුම් ගත යුතුයි. දැන් අපිට හොඳටම තේරෙනවානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ මේකේ වඩන්න තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගනේ පුරුදු කරන්න තියෙන්නේ. මේ සීල් ටික හරියට දැක ගන්න බෑ. මේ සමාධිය ධානයක් උපදව ගන්න අමාරුයි. මේ කියන දේ මේ පැටලෙනවා. මේ අහන දේ මේ අනිත් පැත්තට තේරෙන්නේ. පිරිනම් පාණ්ඩ අදහස. එතකොට මේ ප්‍රඥාවන්ත කෙනෙකුගේ ක්‍රියාවක්ද? ප්‍රඥාවන්ත කෙනෙක් කල්පනා කරන්නේ ඉස්සෙල්ලා සිත පහදවාගෙන ඉන්න මං කියවනේ. ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? සිත පහදවා ගන්න ඕනේ. ඒ පැහැදුණු සිත තමයි පහන් සිත. තමයි එයාට උදව් කරන්නේ. සිත පහදවගෙන නිහතමානීව තමන් ගැන තේරුම් ගන්න ඕනේ.
නිහතමානීව තමන්ට මොන විදිහටද මේක පුරුදු කරගන්න ඕනේ කියලා. දැන් අපි ගත්තොත් මේ සතිපට්ඨානේ දැන් මේ බාහිදාරුචීරිය කොච්චර ඒ කාලේ ඒ ආත්මවල කොච්චර වීරියක් එදා ඒ ගල උඩ ආහාර පාන නැතුව පිපාසයෙන් බඩගින්නෙන් මේ අන්තිම හුස්ම පොද වෙනකන් සිහිය වඩන්න ඕනේ කියලා වීර්යය ගැනීමල ස්වල්ප එකක් කියලාද හිතන්නේ. ඒක ලේසි එකක්ද? ඒක ලේසි එකක් නෙමෙයි. එතකොට ඒ වගේ ඒ ඒකාත්මික නෙමෙයි නෝ වගේ කොච්චර කරන්නේ නැද්දනේ? ඊට පස්සේ හැබැයි උන්වහන්සේලා දැරු අවංක උත්සාහය අහක ගියේ නෑ. එතකොට උන්වහන්සේලා කෙලින්ම අපවත්ලා උපන්නේ කොහෙද? දෙව්ලොව. දැන් බලන්න දෙවියන් අතරනේ ගිහින් තියෙන්නේ. දෙවියන් අතර ඉපදිලා ඉඳලා තියෙන්නේ. දෙවියන් අතර දෙවිවරු වශයෙන් ඒගොල්ලෝ කාලේ ගෙවලා. දැන් බලන්න තමන්ගේ ජීවිතයේ අනතුරකට භාජනය වුණාද? සමහරට ඒ අතරේ මනුස්ස ලෝකෙට ආවනම් පැටලෙන්න ඉඩ තිබ්බනේ. ඇයි මේක හරිය අලකලංචි. නොඑක ආකාරي කරදර නොඑක ප්‍රශ්න නොඑක දේවල් වලට මිනිස්සු මේ හිතපු නැති ඒවා වලට මිනිස්සු පැටලෙනවා. දැන් බලන්න එයාගේ කර්මානුරූප එයාව ආරක්ෂාව එයාට රැකවරණේ පිණිස තැනකට ගෙනිච්චා යාව. කොහෙටද ගෙනිච්චේ? දෙවියන් අතරට ගෙනිච්චා. දැන් දෙවියන් අතර යා ඉන්නවා. දැන් ඔන්න කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණා. ඊට පස්සේ ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයට ඉස්සෙල්ලා පස්සේ බුදුරජාණන් වහන්සේගේ යුගයක් ආවා. ඕන්න දැන් ඒක දැන් පස්සේ බුදු වෙන්නත් තාම ඒගොල්ලන්ට පිළ නැහැනේ. ඒතර මේ යුගයේ ඉවර වුණා. ඊට පස්සේ ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ගානට මේ අය ඇවිල්ලා මනුස්ස ලෝකේ උපදිනවා. දැක්කනේ. එතකොට මේ ගමන ප්‍රඥාවන්ත වුණා. අර ධර්මයේ නැති තැන තමයි වැරදුනේ. ධර්මයේ තිබෙච්ච තැන වීරිය කළානේ. ධර්මයේ තිබෙච්ච තැන වීරිය කළා. ධර්ම නැති තැන වැරදුනා. දැන් අපිට ඒ වගේ මහා ශ්‍රාවක භූමියටපත් වෙන්න පැතුන්නේ නැහනේ. අපිට තියෙන ඊට වඩා බොහොම අහිංසක හැඟීමක් නේ. මොකද්ද තියෙන්නේ? අනේ ඉක්මනට මේ බුද්ධ ශාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැත්නම් කියන්නේ මේකට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒත් අර වගේ අර කටමැත්ත දොඩවල නෙවෙයි. කටමැත්ත දොඩවල යන්න ගමනක් නැහැ. ඒක එයා තමන් පිළිබඳව ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැන් මේකේ මේ බාහ්‍ය දාරුචීරියේ රහතන් වහන්සේගේ ප්‍රඥාව ගැන පහදින්න ඕනේ. අනේ ස්වල්ප වූ ප්‍රඥාවක්ද මුන්වහන්සේ තුල තිබ්බේ. අසාමාන්‍ය වූ ප්‍රඥාවක්. ඇයි දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු වැසියෙන් පෙවුණානේ. හරි පුදුමයි ඒක. ඒක අපිට නිකන් මේ කතා කළාට හරි පුදුමයි. ඒ කියන්නේ නියම ඒකට ඒ පුද්ගලයාට උවමනාම වචනේ උවමනා විදියට භාග්‍යවතුන් වහන්සේ පවසනවා. ඒ පවසන වචනේ අර අහන එක්කෙනාගේ ප්‍රඥාව අවදි වෙනවා. එයාගේ ඉන්ද්‍රියන් වැඩෙනවා. එයාගේ තියෙන ඉන්ද්‍රියන් ප්‍රකෘතිමත් වෙනවා. පිබිදෙනවා. ඉතින් ඒක හරිම ආශ්චර්යවත් දෙයක්. ඉතින් ඒ නිසා හැබැයි ඒක තියෙන්නේ ඔය භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිච්ච නැති අය ගම්මෝ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දි ලංකාවේ හිටි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිච්ච නෙමෙයිනේ. නමුත් ලංකාවේ හිටපු අයට තිබුණානේ අර ධර්මය අවබෝධ කිරීමේ හැකියාව. එනකේ යුගයේ ලෝකයේ හැමතැනම වගේ තිබිච්ච එකක් බව පේනවා. ඒ යුගයේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් හැකියාව. ඉතින් මේ යුගයේ අපි තේරුම් ගන්න ඕනේ සිත පහදවා ගැනීමේ හැකියාවවත් අඩු ගානේ ඇති කර ගන්න ඕනේ. චිත්ත ප්‍රසාදේ. චිත්ත ප්‍රසාදේ ඇති කරගෙන හිමින් මේ මාර්ගේ පුරුදු කර ගන්න ඕනේ. දැන් එතකොට මේක ඉගෙන ගන්න. දැන් එතකොට ඒකේ 100 පිහිටපු කෙනාගේ ස්වභාවය නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. 100 පිහිටපු කෙනා රූපේ දැක්කට ඒ රූපෙට ඇලෙන්නේ නැහැ කියනවා. එතකොට 100 පිහිටපු කෙනා 100 පිහිටන්න මේ ආයතන වලින් මේ හිතට උරා ගන්න ස්වභාවය නැති වෙනවා. දැන් අපි නිකන් දැක්කත් පට් ගාලා වදිනවනේ මේ ෆොටෝ එක ගැහුවාගේ ඇතුලේ මේ. එතකොට මේ නිකන් යාන්තම් යනකට ඇහුණත් වදිනවා. එහෙම පිහිටන්නේ නැහැ කියනවා.
පිහිටන්නේ උරා ගන්නෑ. සාමාන්‍ය මිනිස්යාගේ නිකන් ස්වභාවය වැලි ගොඩ වගේ. ඒ වැලි ගොඩට මොනවද වැටෙන්නේ? වුස් දාලා උරා ගන්නවා. සිහිය පිටුවට පස්සේ ඔව් ඒක නිකන් හොඳට මෙයා වෙච්ච බිමක් වගේ. ඒ කියන්නේ ඔව් අල්ලන්නේ. සිහියෙන් තමයි ඒක කරන්නේ. මොකෙන්ද කරන්නේ? සිහියෙන්. ඒතර සිහිය තමයි පිටුවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කළා තියෙනවා. ඉතින් සිහිය මනාකොට පිටුවා ගත්තාම විරත් ඒක මේ විශේෂත්වය මේකයි. දැන් බලන්න අපිට මේකෙන් රහතන් වහන්සේ පවා තේරුම් ගන්න පුළුවන්. රහතන් වහන්සේලා දානේ වළඳන් වඩින්නේ නැද්ද? වළඳන්නේ නැද්ද? වළඳන රස දැනෙන්නේ නැද්ද? රස විඳින්නේ නැද්ද? විරත් චිත්තෝ වේදේති. නොයල්ලුණු සිතින් විඳි. තංච නාජ්ජෝ සාය චිත්තති. ඒකේ සිත බැසගන්නේ නැහැ. සතිපට්ඨානෙ පිහිටියාම. යථාස්ස පස්සත රූපං යම් ආයුරින්ද රූපේ දකින්නේ. ආන්න මේක තමයි වැදගත් කාරණේ. යම් ආයුරින්ද රූපේ දකින්නේ. හරිනේ දැන් බලන්න හිතලා යම් ආයුරින්ද රූපේ දකින්නේ. දැන් රූපේ දකින්නේ අපි සුබ ආයුරින් නම් ඒ ආයුරින් තමයි විඳින්නේ. අපි ඒ රූපේ දකින්නේ ඒකේ යථා ස්වභාව වශයෙන් නම් ඒ ආයුරින් තමයි විඳින්නේ. සේවතෝ චාපි වේදනං. ඒ යම් ආයුරින් විඳින්ද ඒකනේ දැන් එතකොට ඔය සතිපට්ඨානේ සීය පිහිටුවාගෙන යන්න එයාට කොච්චරනම් ඒ සංසාරයෙන් පුරුදු කරපු පින්බලයක් අනික දැන් බලන්න අනුතරකටපත් නොවි. දැන් මොහොතේට වැටුණා. මොහොතේ නැව ගිලුණා. අනිත් අය ඔක්කොම මලා. මෙයා බේරුණා. දැක්කනේ බේරිච්ච හැටි. බේරිලා ආවා. භූතේක්වත් නම ගෙව්වේ නැහැ. දැන් ඉඩක් මොකක් හරි තිබ්බනම් මෙයාගේ සිදුරා මේක වළක්වන්නේ නැද්ද සේනාව? වළක්වන නොමග යවනවනේ. එහෙමොත් ඉඩක් තිබුණේ. අන්තිමට දෙවි කෙනෙක්ම ලස්සනට පාර කිව්වා අතන්ට ඵලයන් කියලා. එතකොට අපිට පේනවා මේ පින්බලයේ කොච්චරනම් මිනිස්යාගේ පස්සෙන් එනවද යාට උපකාර කරන්න. ඒ නිසා අපිට මේ ගැන හොඳ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. කීයති අර විදිහට හොඳට ඒ තේරුම් ගන්නව නම් කීයති කියන්නේ ගෙවිලා යනවා. කෙලස් ගෙවෙනවා. කෙලස් ගෙවෙනවා. ආසවක්ඛය ඥානෙ කියන්නේ ආසරං ක්ෂේව. ක්ෂේ වෙනවා කියන්නේ ගෙවෙනවා. ක්ෂේ වෙනවා, ගෙවෙනවා. ආශ්‍රවෙන් ගෙවි යනවා. කෙලස් ගෙවි යනවා. නෝ පචීයති. රැස් වෙන්නේ. ඔව් රැස් වෙනවා කියන එකට තමයි ඔව් පචීයති කියන්නේ. එතකොට මෙයා මේ වගේ මේ සිහියෙන් වාසය කරනවා නම් අපචින්නතෝ දුක්ඛං දුක තමයි බැහැර කරන්නේ. දැන් එතකොට අපි ගත්තොත් කෙනෙක් සෝතාපන්න වුණා නම් එයා බැහැර කළේ මොකද්ද? සතර අපා දුක. එයාගේ සතර අපා දුක බැහැර වුණා. සකදාගාමි වුණා නම් ආත්ම භාව 4-5ක් යන තිබිච්ච දුක බැහැර වුණා. අනාගාමි වුණා නම් කාම ලෝකයේ දුක බැහැර වුණා. රහත් වුණා නම් සියලු දුක බැහැර වුණා. දුක බැහැර වුණාම සම්තිකේ නිබ්බානන්ති උච්චති. නිවන සමීපයේයි කියනු ලැබේ. එතකොට පින්වත්නි මේ බාහ්‍ය දාරුචීරිය රහතන් වහන්සේගේ කතාවෙන් අපිත් මේක තේරුම් ගන්න ඕන. මොකද්ද මේ සසරේ ඇති භයානකකම. මේ සසරේ කොයිතරම් නිවන් දකින්න අවසාන ආත්ම භාවයේත් කර්මයේ විපාක දෙන ආකාරය. ඊළඟට පුරාගෙන ආපු පින තමන්ව රැකගන්න ආකාරය. ප්‍රඥාව අවබෝධයට රුකුල් දුන් ආකාරය. එවනදී මේකෙන් විස්තර වෙන්නේ. එතකොට මේක අපි හොඳට තේරුම් අරගෙන එතකොට මේක අපි විග්‍රහයත් අපි කරගන්න. මොකද දැක්කොත් දැක්කා විතරයි, ඇසුනොත් ඇසුනා විතරයි, ආග්‍රහණයක් කළොත් ආග්‍රහණය කළා විතරයි, රස වින්දොත් රස වින්දා විතරයි, පහස ලැබුවොත් පහස ලැබුවා විතරයි, සිතුනොත් සිතුවා විතරයි කියන කරුණ ඒ කිව්වේ මේ ආයතන හයෙන් අරමුණු ගත්තොත් ගත්තා විතරයි කියන කාරණේ මේ හිතට තරම් ලේසි පාසු එකක් නොවේ. ඒකේ හැබැයි හරි විදියට මේ தත්වෙට කෙනෙක්පත් වුණොත් එයා වෙතන සකස් වෙන්නේ නැහැ. එයා වෙතන සකස් වෙන්නේ නැත්තම්
වෙන තැනක සකස් වෙන්නේ නැහැ. එතකොට යා මෙලොවත් නැහැ, පරලොවත් නැහැ. ඒ අතරෙත් යා නිදහස්. එතකොට ඒක තමයි අපි ඊළඟට විග්‍රහ කළේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවනේ උන්වහන්සේ නිවන විස්තර කරේ අර උන්වහන්සේගේ උදාහරණ ගාථාවෙන්. ආපෝත පඨවි තේජෝ වායු නගාදති. ඒ කිව්වේ පඨවි ආපෝ තේජෝ වායු පිහිටන්නේ. එතකොට මේ ආදිච්චු නප්පකාසති සූර්යා නැහැ. නතත් සුක්ඛා තාරුකා නැහැ. චන්ද්‍රයා නැහැ. අඳුර නැහැ. හැබැයි එහෙම නැති දෙයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන් නැති තාරුකා සූර්යා චන්ද්‍රයා අන්ධකාරය නැති තැන තියෙනවා. ඒ නිර්වාණය අවබෝධ කරේ එතන මේවා සියල්ලෙන් යා මිදෙනවා. මොකද රූප ලෝකයෙන් මිදෙනවා, අරූප ලෝකයෙන් මිදෙනවා, සැප දුකින් මිදෙනවා, සියල්ලෙන්ම මිදෙනවා. යා බ්‍රාහ්මණයා කියනවා. එයා තමයි බ්‍රාහ්මණයා කියන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මේ උදානේ අපිට මේ විග්‍රහ කරන්න මොකක් ගැනද? නිවන ගැන. උන්වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු සත්වයාට හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත්තු නිවන නොතිබුණා නම් කිසි දවසක නිදහසක් නැහැ කියනවා. කිසි දවසක විමුක්තියක් සත්වයාට නැහැ කියනවා. නිවන තියෙනවා. ඒ නිවන හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් යම් තැනක පිහිටියානම් යම් මේකින් ආපෝ පඨවි තේජෝ වායෝ පිහිටියානම් දුක පිහිටියේ. යම් තැනක හිරු සඳු පිහිටියානම් දුක පිහිටියේ. අඳුර එළිය පිහිටියානම් දුක පිහිටියේ. යම් තැනක රූප අරූප පිහිටියානම් දුක පිහිටියේ. යම් තැනක සැප දුක පිහිටියානම් දුක පිහිටියේ. අයියෝ කොහොමයිද වෙන්නේ? සංකතයටද අසංකතයටද? ඒ සියල්ලයි තිවන්නේ සංකත. මොකද්ද සංකතයක ලක්ෂණ? උපාදෝ පඤ්ඤායති හට ගැනීම පෙනේ. වායෝ පඤ්ඤායති නැසී යාම පෙනේ. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති පවතින දේ තුල වෙනස් වීම පෙනේ. මොකද අසංකතේ. උපාදෝ නපඤ්ඤායති හට ගැනීමක් නොපෙනේ. වයෝ නපඤ්ඤායති නැසී යාමක් නොපෙනේ. තිතස්ස අඤ්ඤතත්තම් නපඤ්ඤායති පවතින දේ තුල වෙනස් වීමක් නොපෙනේ. එතකොට එතන රූප වේදනා සංඥා සංකාර විඥාන මොකවත් නැහැ. ඊළඟට ඇස කන නාසය දිවකය මනස නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන නැහැ. රූප අරූප නැහැ. කිසිවක් නැහැ. එතන තමයි මේ දුක නිදහස් වූ තැන. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වනවා එතනට යන්න පාර. මොකක්ද මේ පාර? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපි හිත පහදවා ගන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. දැන් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ඇති කරගන්න අමාරුයි කියමු. අමාරුව වෙනම එකක්, පැහැදීම වෙනම එකක්. දැන් එහෙම නැතුව අපිට අර තිබුණොත් එහෙම මේ මිදිනම් යඹුල් කෑවොත් බඩරිදී කියලා නරියාසා මිදිවැල් වගේ හිතුවොත් ඔන්න උත්සාහ කළා නරියා මිදිවැල් කන්න බෑ. එතකොට නරියා මොකද කළේ? මිදිවැලට බැන බැන ගියා. ඒ වගේ ඔන්න මහන්සි ගන්නවා හිත භාවනා කරගන්න බෑ. බැරි වුණා මොකද කරන්නේ? අනේ වැඩක් නැහැ. මමත් ඕකට මහන්සි ගත්තා. අනේ ඕ කරපු අය ඉන්නවද? එතකොට අර අපහැදීම. එතකොට අපිට වමනා කරන්නේ අපහැදීම නෙවෙයි. පැහැදීම. දැන් බලන්න මේ බාහ්‍ය දාරුචීරියගේ කතාවේ මේ සියල්ල අපිට හිත පහදවා ගන්න කරුණ නොවේද? භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය ගැන මේ වදාළ කරුණු භාග්‍යතුන් වහන්සේ අපේ හිත පහදවා ගන්න අපිට බැරිද? මොකද අපිට බලන්න එතකොට අපිට දැන් මේ තියෙන්නේ කාගේ යුගයේද? ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගයේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින යුගයේ. ඒ නිසා අර අපි මේ ධර්මය ටික ටික හරි තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි මේ දේශනාවෙන් තවත් පැහැදිලි කරගත්ත සාමාන්‍ය මනස තිබෙන්නේ මුට්ටස්සති. මුට්ටස්සති කියන්නේ
ඔව් මොට වූ සිහිය. සී මුලා වෙලා. එතකොට සී මුලා වෙලා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානේ පිළිටලා නැහැ කියන එක. එතකොට සතර සතිපට්ඨානේ පිළිටලා නැති වීම තමයි මේ සී මුලා කියලා කියන්නේ. දැන් අපි බලමු දැන් ඔය සමහර මේ මෙයවල තියෙනවා මේ නිකං ආර්යයන් වහන්සේලාට නිකං බැනලා. දැන් අර එක මම හිතන්නේ කාශ්‍යප බුද්ධ කාලේ හරි ඒ වගේ බුද්ධ කාලයක මහාන වෙලා ඉඳලා අම්බපාලියේදී කොහෙද භික්ෂුණියකට බැනලානේ වෙසඟනකගේ නම කියලා බැනලා. ඒ බැනපු එක අපහාස කරපු ඒ දේ පස්සෙන් ආවනේ. දැන් එයා එදා සමාව ගත්තට පස්සෙන් ආවා. අයි අන්තිම මොහොතේ යාට ජීවත් වෙන්න උනේ වෛශ්‍යාවක් වගේ. අර කර්මය. බලන්න එන විදියනේ. ඒ නිසා මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. කර්මඵල පිළිබඳව අපිට මේ තමන් හරි දේ හොඳ දේ කරන්න ඕන. නැත්තම් වැරදුනොත් ඒක තමන්ගේ පස්සෙන් එනවා කියන කාරණේ අපි හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ. මොකද ඒක අපි පුද්ගලෙක් කරනව නෙමෙයි. දවසක් මගෙන් මහත්තයෙක් ඇහුවා එතකොට ස්වාමීනි මේක හරි අසාධාරණයක් නේද මේක කියලා. මම කෝ සම්පූර්ණ ඇත්ත. මේක හරිම අසාධාරණ රටාවක්. මේක අසාධාරණ රටාවක් නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකෙන් ඈතර වෙන්න කියලා. මේකේ සාධාරණත්වයක් පේන තෙක් මානික නැති නිසා මේකෙන් ඈතර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. මේකේ සාධාරණත්වයක් බලාගෙන හිටියොත් එයාට සිද්ධ වෙන්නේ ආචිනතෝ දුක්ඛං. දුකම රැස් කරයි ආරා නිබ්බානන්ති උච්චති. නිවනින් ඈත්තේ සාධාරණත්වයේ හොයන්න වැටෙන්නේ කෙලෙස් වලටමයි. රාග දේශ මොහයටමයි වැටෙන්නේ. මේ අසාධාරණේ මේකට උරුම වෙච්ච ස්වභාවයක්. මේ සංසාරයේට උරුම වෙච්ච ස්වභාවයක් කියලා තේරුම් ගත්ත කෙනා ඒ ලෝකීය අසාධාරණකම් ඔහි තියෙන්නේ ඇරලා තමන්ගේ ගමන තමන් යන්න මහන්සි ගන්නවා. ඒක තමයි මේකේ කරගන්න තියෙන අපට කරගන්න තියෙන දේ. ඉතින් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට සමහරට මෙතන ඉන්න පුළුවන් දැකපු අය නේ. නමුත් දකින්න කොච්චරද නිගන්ඨයෝ දැක්කා. ඒ කාලේ හිටපු සත්‍ශාස්ත්‍රවරුන්ගේ ගෝල බාලයොත් දැක්කා. ආගම් අදහපු අය දැක්කා. ආගම් අදහපු නැති අය දැක්කා. එතකොට දැන් ඒක තැනක තියෙනවා සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. අවබෝධ කරන එක්කෙනයි. අනිත් අය දැක්කා. ඇහුවා. ගියා. එතකොට එහෙම වෙන්න පුළුවන් ඒ උණුතරම් ඉන්නවා. එතකොට මම කිව්ව එකයි එතකොට අපිට ඒක අහිමි වුණාද නැද්ද? අහිමි වුණා. ඒ නිසා අනේ අපිට මේ වගේ අපිට බුදු කෙනෙක් මුණ ගැවුනොත් මේක හරියයිද කියලා හිම හරියන්නේ නැහැ. ඇයි බුදු කෙනෙකුට මේක කරලා දෙන්න බෑ. රහතන් වහන්සේ නමක් මුණ ගැවුනොත් මේක හරියයිද? රහතන් වහන්සේ නමක් බණ කිව්වොත් එහෙම අපිට අවබෝධ වෙයිද? ඒක කරලා දෙන්නත් බෑ. දැන් අපිට ඒක ඔප්පු වුණා මේ කතාවේ. ඇයි රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මොකද්ද කිව්වේ? දානි පොඩ්ඩක් ගෙනත් දෙන්න. Taman මේක වඩන්න කිව්වා. එහෙනම් රහතන් වහන්සේ නමකට කරලා දෙන්නත් බෑ. බුදු කෙනෙකුට කරලා දෙන්නත් බෑ. එහෙනම් මේක කරලා දෙන්න පුළුවන් කාටද? තමා තුළ පිහිටන ධර්මයටයි. තමා තුළ පිහිටන ධර්මයටයි. එතකොට තමා තුළ ධර්මයේ පිහිටවා ගන්න එක නොනැති කෙනෙක් ඥානයකින් කරන එකක්. ඒක මොකෙන්ද කරන්නේ? ප්‍රඥාවන්ත කෙනෙක් ඥානය පාවිච්චි කරලා කරන එකක්. එතකොට ඥානය පාවිච්චි කරලා තමා තුළ ධර්මයේ පිහිටවා ගන්නට අපිට මේ වයින් හොඳ පාඩම් ලැබෙනවා. හොඳ උපදේශ ලැබෙනවා. හොඳ ධර්මයේ ලැබෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේකෙන් අපිට තවත් කාරණයක් තේරුණා නේද? මේ දුක හටගන්නේ රැස් වෙන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා නේද? ඇස කන නාසය දිවකය මනස හරහා තමයි දුක හටගන්නේ. සිහිය පිහිටන්නේ ඇස කන නාසය දිවකය මනස හරහා නේද? සිහිය පිහිටන්නේ එතනමයි. විදර්ශනාව පිහිටන්නේ එතනමයි. සතිය පිහිටන්නේ එතනමයි. ප්‍රඥාව පිහිටන්නේ එතනමයි. විඳින්නේ එතනමයි.
එතකොට මේ කරුණ ටික තේරුම් ගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේ ලෝකي කියලා කියන්නේ සම්පූර්ණ මේ 6. මේකේ තමයි සියල්ල තියෙන්නේ. ඒ නිසා මේ සියලු දේ අවබෝධ කරගන්නත් සිහිය මනාකොට පිහිටවාගෙන අපිට මේ ගෞතම සාසනේ පිළිසරණ ලබන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු